රංගන ශිල්පියෙක් වෙන්න එහෙම නැත්නම් නළුවෙක් වෙන්න අපි හැමෝටම බෑ. නමුත් වේදිකාව ටෙලි නාට්‍ය ඒ වගේම චිත්‍රපට සිනමාවේ නොයෙක් වූ චරිතවලට හරි අපූර්වට පනපවන අපේ කාලේ කලාකරුවන් කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන් අතුරින් තමන්ගේ චරිත තුළින් සමාජයේ විවිධ ස්තරයන්ට ආමන්ත්‍රණය කරන සොදුරු කලාකරුවෙක් සොයන්නට චැලෙන්ජ් ඇක්සෙප්ටඩ් නාලිකාවෙන් අද අපි සූදානම්. ඔබගේ හිනේ කුමක්ද? එහෙම ફોකස් කරලා තිබ්බේ නෑ. ඒ හතර වටේ තිබ්බේ ඒවා ඇතුලේ 80%ක්ම අප්සෙට් ඒවා. අද වෙන සිද්ධිය නෙමෙයි හෙට වෙන්නේ. හෙට වෙන එක නෙමෙයි අනිත් දේ. ඔබට මුහුණ දීමට සිදුණු අභියෝග මොනවද? අභියෝගයක් කියන එක මම එච්චර දන්නේ නැහැ. කාත් එක්කවත් ඇත්තටම දීවා. මම හිතන්නේ මම හිටපු පළවෙනි ෆිල්ම් එකේ මම නැහැ. කොළඹට ආවට පස්සේ මේක මැජික් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක ඇතුලේ ඉන්න ඕනම කෙනෙකුට ඒ සබ්ජෙක්ට් එක ඇතුලේ පරිණතභාවයේ තියෙන ඕනම කෙනෙකුට මම රෙස්පෙක්ට් කරනවා. හිතින් ගන්න බැලේසි. ඒක විදෙනවා. මට මම හරි දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. කියලා ෆීල් එක ආපු තැනදී එමිනා ෆේල්. ආසාව තිබ්බ බල කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඇයි මම ලව් කරන තරමට අනිත් මිනිහන් ලව් කරන්නේ? මම වෙන්නේ හරි ලේසි. ඒ මිනිස්සු කෙනෙක් කමාවි. ඔසාක් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ හොඳ නළුවෙක් සම්මාන හම්බුණා. කියන්න ඕනේ කියනවා. කියන්න බැරි නොකිය ඉන්නේ ඇයි? කියන්න පුළුවන් මාධ්‍යයක් වගේ මේ මාධ්‍යයේදී මුන්ට සංස්කෘතික මිනිහෙක් ඕනෙම නැහැ. සංස්කෘතික මිනිහා උන් හදන්නෙත් නැහැ. උන්ට හැදුවොත් පාටි සංස්කෘතික මිනිහා කියන එක 2.25 ලක්ෂයට දෙන්නේ නැහැ. උන් හැදෙන්නෙත් නැහැ. ඒක තමයි ඡේදවාසී. අතිදක්ෂින් සොයන නොනි විචාරිකාවේ තුන්වන නවතන. අද අපි කතා කරන්න ආවේ දහසක් වූ බාධක හා අභියෝග මැද රංගන ශේෂ්ත්‍රයට පිවිස දේශීය මෙන්ම විදේශීය සම්මාන රැසක් මෑත කාලයේ දිනාගත් හරි අපූර්ව චරිතාංග නළුවෙක් සමග නමින් වූ ජයන් අප්පුහාමි. ආයුබෝවන් ජයන් අයියේ. ඉතාමත් ආදරෙන් පිළිගන්නවා ඔබ අපේ වැඩසටහන. මුලින්ම අපි ඔබ සහ පවුල ගැන පුංචි හැඳින්වීමක් කරමු. මගේ පොඩි අම්මයි තාත්තයි සහෝදරයෝ 5 දෙනෙක් ඉන්නවා මට. තාත්තා නැතිලා ඉන්නේ. අම්මා දැන් ලංකාවේ නෑ ඉන්නේ. ඊට අමතරව මට අයියයි අක්කලා දෙන්නයි නංගි ආයි 5 දෙනා ඉතින් 5 දෙනෙක් ඉන්නවා. දැන් මම කසාද දෙන්නා ඉන්නේ. කසාද දෙන්නා දුවලා දෙන්නෙක් ඉන්නවා. මගේ ඉරිදගේ නම ගාජමහේෂා ගුණරත්න. මගේ ලොකු දුව මරියා ජෙනි අප්පුහාමි. දෙවෙනි දුව වෙරෝනිකා ජෙනි අප්පුහාමි. තුන්වෙනි දුව ලිලි ජෙනි අප්පුහාමි. ඔතනයි පොලිස්තර. අපි හැමෝටම පුංචි කාලේ අනාගත බලාපොරොත්තුවක් තිබ්බා. බොහොමයක්ගේ ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක්, එහෙමත් නැත්නම් ගුරුවරයෙක් වෙන්න. ඔබගේ හිනේ කුමක්ද? පුංචි කාලේ මට ගොඩාක් කියලා තිබ්බා. ඒ කියන්නේ එකක් මට මූලිකව ආසාවක් තිබ්බා. ඒක තාත්තා ඒ අවස්ථාව දුන්නේ නැහැ. එයා මොකද මම ඒක පිළිගත්තේ නැහැ. ඊට පස්සේ මම පාසලේදී මම බාස්කට්බෝල් ප්ලේ කරා, ෆුට්බෝල් ඔය දෙක තමයි මම කැමති ක්‍රීඩා දෙක. ඉතින් ඒක ඇතුලේ මම ක්‍රීඩාවලින් ඉඳලා යන්න හිතුවා. නමුත් මොකද්ද මන්ද හේතුවකට නාට්‍ය කියන විෂයට මගේ ඇල්මක් ඇති වුණා. බලාපොරොත්තු ඉන්නේ කියන එක මොනවාද කරන්න තිබ්බේ කියන එක ඒ කාලේ තිබ්බේ මේ එහෙම ફોකස් කරලා තිබ්බේ නෑ. මොකටද මම ફોකස් කරන්න කියන එක. කියන්නේ හතර වටේ තිබ්බේ. ඒකට ඒ හතර වටේ තිබ්බේ ඒවා ඇතුලේ 80%ක්ම අප්සෙට් ඒවා. ඒ අප්සෙට් ඒවා වලින් මම හිතන්නේ ඒ අප්සෙට් කරලා 100ක් නම් ඒ 100ට ඇතුලේ අප්සෙට් දේවල් කරලා තියෙනවා මම හිතන්නේ 80ක් විතර. ඒ හැම දෙයක් ඇතුලේම තමයි යම්සි කාලෙක මට තේරුණේ මේ ඇත්තටම මටම තේරිච්ච දෙයක් නෙමෙයි. ඉතින් මට ඒක කියන්නේ ගහපු රස්තියාදු ඇතුලේ ඉඳිච්ච දේවල් ටිකක් ඒ ඇතුලේ තමයි වෙනස් වුනේ. අර කුංචි කාලේ මට මෙහෙම කෙනෙක් වුණා නම් හොඳයි, මෙහෙම කෙනෙක් වුණා නම් හොඳයි. එහෙම පරිසරයක් හැදලා තිබෙත් නැහැ. එහෙම පරිසරයක් ගැන එහෙම අදහසකුත් නැහැ. හිටියා. ඒ හිටියෙත් ලොකු දරුණු ක්‍රයිසිස් වල තමයි හිටියේ. අද වෙන සිද්ධිය නෙමෙයි හෙට වෙන්නේ. හෙට වෙන එක නෙමෙයි අනිත් දේ. පවුල ගත්තත්, පාසල ගත්තත්, එළියට බැස්සට පස්සේ පල්ලිය ගත්තත් හැමතැනම තිබ්බේ ඛේද වාචක. ඉතින් ඒක මොකක් හරි දෙයක් වුණා. ඉතින් ඒ විතරේ ලෝක කමන්දරයක් පිටවසේ තියෙනවා. ඔබ මුලින්ම රංගනයට යොමු වන පාසල සහ ඒ කාල සීමාව
ඇත්තට මම මේ රංගනයට යොමු වන්නේ මගේ පාසල හරස් සාන්තමරිය පිරිමි මහාවිද්‍යාලය. ඒකට ඒකෙදි මම 6 වසරක අදුග්‍රේඩ් ඉංග්‍රීසි විභාගයෙන් තමයි මම පාසලට සාන්තමරියකට ඇතුළු වෙන්නේ. ඒකෙදි මම ඉස්කෝලේ නාට්‍ය වලට යන්න කලින් අපේ අයියා තමයි නාට්‍ය කරන්නේ. ඒෂාන්මය කියලා අපේ අයියා කෙනෙක් ඉන්නවා. එයා නාට්‍ය කරනවා. එයාගේ නාට්‍ය වල මම අපේ අයියා රඟපානවා. වේදිකා නාට්‍ය. ඒක මම ඒක බලන්න යනවා. ඊට පස්සේ මම සපෝට් කරනවා. තේ හදලා දෙනවා. පිටපත කියනවා. ප්‍රොම් කරනවා. ඉතින් ඒක ඇතුලේ ඒගොල්ලන්ගේ එක වෙලාවක එක්කෙනෙක් නැති වෙනවා මේ පොඩි ප්‍රශ්න කරලා නාට්‍ය ගන්න. මේ කෙනෙක් යනවා. ඊට පස්සේ මම ඒ කියන්නේ මට නාට්‍ය පිටපත කටපාඩම් ඉඳලා මාව ඒ චන්දර දාගන්නවා. ඉතින් මම ඒක තමයි මගේ ස්ටාර්ට් එක. ඊට පස්සේ මම සාමාන්‍ය පෙළ කරලා සාමාන්‍ය පෙළ කරන කාලේ අපේ පාසලට එනවා නාට්‍ය රංග විෂයට ගුරුවරයෙක්. ගාමිණී ජයකොඩි ගුරුතුමා. ඉතින් යාත් එක්ක මම නාට්‍ය කරනවා. නාට්‍ය කර 2010. ඔව් 2010 අපි රාජ්‍ය ළමා නාට්‍ය නාට්‍යයක් කරනවා. ඊට කලින් ජයකොඩි සර්ගේ නාට්‍ය වල මම රංගපානවා. යවුන සම්මාන රාජ්‍ය සම්මාන වලට නියෝජනය වෙනවා. ඒ ළමා නාට්‍ය පාසලෙන් කරපු ළමා නාට්‍ය මම ප්‍රධාන චරිත කරනවා. සායේදී අපි පාසල් නාට්‍ය සංගමයක් අපි හදාගන්නවා. ඒ පාසල් නාට්‍ය සංගමය හදාගෙන අපි පාසලට එක එක දේවල් කරනවා. ඉතින් වීතිපොත් කරනවා, සංග්‍රහ කරනවා. ඉතින් පොඩි පොඩි යෝගි ටිකක් ඒක විශාල වෙන්නේ ටිකක් ගියාට පස්සේ ඉතින් ඒ ටික කරලා ඒ අතරතුර කොහොමද ඩ්‍රාමා කියන සබ්ජෙක්ට් එක ඇතුලේ වැඩ කරද්දී මම 8 වසරේ ඉඳලා 9 වසරේ ඉඳලා මම කොළඹට පටන් ගන්නවා මේ මංගල සේනානායක සරි වර්ක්ෂොප් එකකට. ඒතකොට මම ස්කූල් යුනිෆෝම් එකෙන් තමයි ඉන්නේ. ඒකට රාජ්‍ය නාට්‍ය වල නාට්‍ය බලන්න මම ස්කූල් යුනිෆෝම් එකෙන් කොළඹ යනවා. ස්කෝලෙන් හාෆ් ඩේ දාලා යනවා කියලා කියන්නේ ඉන්ටර්වල් එකේ වයින්නවා. තායින සල්ලියක් කරilla ගන්නවා. ඊට පස්සේ මම ඩුල් ටීචර් හිතාගෙන මට සල්ලි දෙනවා. යන්න කියලා ඉතින් මම ගිහලා නාට්‍ය බලන්න යන ස්කූල් යුනිෆෝම් එකෙන් රාජ්‍ය නාට්‍යයක් බලලා එතන පොඩ්ඩක් යවසිලා මම ගෙදර යනවා. ඊට පස්සේ ආයෙම ඒ කියන්නේ ඒක දිගින් දිගටම ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඒ රස්තියාලුව ටිකක් වැඩි වුණා. සාධාරණ වුණා. ඉතින් පාසල් කාලේ මම දැක්කලොත් ඔන්න ඔක තමයි ඒක අර නියමිත ක්‍රමවේදයක් ඇතුලේ අධ්‍යාපනයක් හදාගන්නේ නැහැ මම. ඒක මට ලැජ්ජාවට කාරණාවක් නෙවෙයි මම ඒක ගණන් ගන්නෙත් නැහැ. පාසල් අධ්‍යාපනයට වඩා මම ඒ අධ්‍යාපනයට වඩා මම එළියේ විශාල දෙවල් ටිකක් මට ලැබුණා. ඒක හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්, අප්සෙට් වෙන්න පුළුවන්, මඤ්ඤම් වෙන්න පුළුවන්, දෝදු වෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ගන්න පුළුවන් දේවල් ටික මම ගත්තා. ඒකේ නමුත් පාසල් අධ්‍යාපනය කියන එක ඇතුලේ මම මොලෙවල් කරා ඊට පස්සේ කැම්පස් කවුන්සිල් එකේ මම කැම්පස් යන්න මට ලකුණු දෙකක් මම ගියේ නැහැ. ඊට පස්සේ මම බාහිර උපාධියකට මම ඩිග්‍රී කම්ප්ලීට් කරා. ඒ සුසුකන් ටික මම මේ රස්තිය ඇතුලේ මම හදාගත්තා. මම පාසල් අධ්‍යාපනය ඇතුලේ ඒක එහෙම හිර වෙලා එහෙම එකක් මට තිබෙන්නේ නැහැ. මම ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම එහෙම එකක් මගේ දරුවන්ට උගන්වන්නේ නැහැ. කොළඹින් පිට පළාතක ඉන්න රංගනය ගැන හදාරද්දී එහෙම නැත්නම් ඉගෙන ගද්දී ඔබට මුහුණ දීමට සිදුණු අභියෝග මොනවද? මේවා සාමාන්‍ය ඉතින් උඹට වෙන වැඩිය මටත් වෙනවා. ඒ කියන්නේ ඒක අභියෝග කියන එක අභියෝග කියන එක එකයි. ඒ විදිය තමයි වෙනස් වෙන්නේ. දැන් මම පලාවදින්දී ඒක වෙනම අභියෝගයක්. පලාවදින් පාසල කියන්නේ තව අභියෝගයක්. පාසල ඇතුළේ මගේ යාළුවෝ කියන්නේ තව අභියෝගයක්. එතනින් කොළඹට ආවට පස්සේ බස් එකේ කොළඹට එන ටිකට පැය 3ට ඒක තව අභියෝගයක්. ඒ ඇවිල්ලා නාට්‍ය බලන එක වෙනම අභියෝගයක්. ඒ බලලා ආයේ පිටකොටට ඇවිල්ලා බස් නැතුව චාටර් වෙලා ඒ චාටර් වෙන කාලේ වෙනම අභියෝගයක්. කොහොම හරි පත්තර ලෝරියක හරි එලිලා අලාවතරින් එක තව අභියෝගයක්. මේ ඔක්කොම අභියෝග තමයි. හැබැයි ඒ වැතුලේ වෙච්ච අවුල්ද හොඳද කියන එකට වඩා මම ඒ කියන්නේ අභියෝග කියන එක මම ගන්නේ ඒ වගේ පොඩි පරාසයක්. මොකද මට ඒක වැඩක් නැති නිසා. ඒ කියන්නේ අභියෝගයක් කියන එක මම එච්චර දන්නේ නැහැ. කාත් එක්කවත් ඇත්තටම කොහොමද දීමක්. මට මාත් එක්ක තියෙන දීමක් විතරයි මම විශ්වාස කරන්නේ. මට මගේ ඔළුව හරිනම් මම හිතන දේ හරිනම් එතනින් යාර මම තාම විශ්වාස කරන්නේ නැහැ. මට ඒක අදාළක් නැහැ.
කවුරුත් මට අභියෝගයක් දෙන්නේ. ඒ හින්දා මට ආපු කිසිම දෙයක් මම අභියෝගයක් විදිහට හිතන්නේ. රංගන ශිල්පියෙක් විදිහට ඔබ සම්බන්ධ වන පළමු ටෙලි නාට්‍ය හා චිත්‍රපටය කුමක්ද? පළවෙනි ටෙලි නාට්‍ය ඇත්තටම සිරසේ ගියා ඒ කාලේ බාංග්ලාදේශ කියලා. ඒක මම සිරසේ ප්‍රෝග්‍රෑම් එකක මම සෙට් එකේ වැඩ කරනවා. සාපි හිටපු තැනක් තියෙනවා ඕෆ් තියටර් ෆවුන්ඩේෂන් කියලා. ඕෆ් එකේ හිටියා අන්වර ඒක නායක උදාරපල්ලි සෙට් එක එක තැන එක ගියේ හිටියා අපි. එතකොට එතනදී ඒ ටෙලි නාට්‍යයට පරාක්‍රම එක නායක ඒතරේ පොඩි ඉස්කෝලේ කේස් එකක් ටෙලි නාට්‍ය. ඔය කිරියලෙච්ච සිද්ධියක් වෙලා ගෑන් ළමයි පිටින් යන මාම සිද්ධිය. ඒකට ඒ ටෙලි නාට්‍ය රඟපාන්න මම සුදුසුයි කියලා මම පළවෙනි ටෙලි නාට්‍ය බාංග්ලාදේශයේ ඉතින් ඒකේ සීසන් ගොඩක් ගියා. ඒක තමයි ඩයලොග් සඳලි කියලා. ඒක තමයි පළවෙනි ටෙලි නාට්‍ය. ඒක මම හිතන තාමත් ඉතින් ගියත් ඒක ඒ බලපු ඔඩියන්ස් එකක් ඉන්නේ ඔඩියන්ස් තාම මතකයි. ඊට පස්සේ මම පළමු චිත්‍රපටයේ විදියට ගත්තොත් මම ගොඩාක් කියන්නේ මම ෆිල්ම්ස් වල ඉඳලා තියෙන හැබැයි ඒ කියන්නේ අන්තිමේදී නෑ ඒවල මම එඩිට් එකේදී නෑ. එහෙම වෙලා දෙන්න මචං ෆිල්ම් එක ගත්තා ආකාශ කුසුම් ගත්තා ඒ වගේ චිත්‍රපටි ගත්තත් ඒවල මම හිටියා නෑ එඩිට් එකේදී වෙන්නන්නවත් දැන් නම් කියන්නේ ඒක වෙන කාරණා නම් ඒක ප්‍රශ්නයක් නෑ. මම හිතන්නේ මම හිටපු පළවෙනි ෆිල්ම් එකේ මම නෑ. ඉන්පසුව ඔබ රංගනයෙන් දායක වන පුංචිතිරේ නාට්‍ය මොනවාද? ඉතින් හතරක් විතර මම වැඩ කරලා තියෙනවා නම් මට රෝඩේ නෑ. බංග්ලාදේශයේ අසීසුදු ලිපින්තාරු විශ්වාන්තර ප්‍රවාන්තර සිල්ලරකාසි Dondato Transportino, Bohemiano, Sibu. Karahan pasnya kan, kini kepala mataku. Ini ටෙලි නාට්‍ය ගණනාවක වැඩ කළා. කපාරෙන්නේ ඔළුවට එහෙම ටෙලි නාට්‍ය කිව්වම ඉතින් හරි අමාරුයි කියන්නේ. ඒ මානක වැඩ කරලා තියෙනවා. මේ වෙද්දී ශ්‍රේෂ්ඨයේ ඉන්න බොහෝ දෙනෙක් තම පවුලේ කලා ආభాෂය තුලින් ශ්‍රේෂ්ඨයට පැමිණියයි. එවැනි ආభాෂයක් නැතුව තනිව ඔබේ ගමන් මගේ ඔබට මුහුණ දීමට වුණු දුෂ්කරතා මොනවාද? දුෂ්කරතා කියන්නේ මෙහිමයි. එකක් තමයි මේ දුෂ්කරතා කියලා දෙයක් නෑ. ඇත්තටම එකක් තියෙන ගණන් ගන්න. ගණන් ගන්නයි කියලා කියන්නේ ඒක අපි මේ වෙනකන් අපි පෞද්ගලිකව මම ආපු විදියක් තියෙනවනේ. ඒ මම ආපු විදිය ඇතුලේ මට වෙන්න දෙයක් නෑ. ඒ කියන්නේ මට වෙන්න දෙයක් නෑ කියලා කියන්නේ මම හිතනවා මට වෙන්න දෙන දේවල් ඉවර වෙලා තමයි මම කොළඹට එන්නේ. මට අමුතුවෙන් කොළඹට ආවට පස්සේ මේක මැජික් වෙන්නේ නෑ. මේක ඇතුලේ මට හම්බෙන චරිත මැජික් වෙන්නේ නැහැ. මම රෙස්පෙක්ට් කරනවා. ඒ කියන්නේ මට වඩා කෙනෙක් මම ඕනම රෙස්පෙක්ට් කරනවා. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක ඇතුලේ ඉන්න ඕනම කෙනෙකුට ඒ සබ්ජෙක්ට් එක ඇතුලේ පරිණතභාවයේ තියෙන ඕනම කෙනෙකුට මම රෙස්පෙක්ට් කරනවා. හැබැයි ඒ රෙස්පෙක්ට් එක මගේ ඉතියේ තියෙන එක. මම වැඳගෙන යන්නේ නැහැ. මට ඒක වඳින්න එහෙම හේතුවකුත් නැහැ. මට කායිමත් ඉල්ලන්න දෙයක්වත් නැහැ. සාමාන්‍ය එහෙම ඉතින් එහෙම මම සරලවම මම පදිර වෙන්නේ නැහැ ඉතින්. හැබැයි වැඩේ තියෙන මම රෙස්පෙක්ට් කරනවා. මම කැමති සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න. ඒක ඇතුළේ මට පුළුවන් ප්‍රමාණයට මම අදාළනවා. අර දුෂ්කරතා කියවල පස්සේ එහෙම අර මිනිහෙකුට වෙන්න තියෙන දේවල් අඩු වයසෙන් වුණාට පස්සේ يعني ඒ අඩු වයසෙන් මේ මිනිස්සයාට ඒ දේවල් වුණාට පස්සේ අනිත් දේවල් නැති. ඒ කියන්නේ වැඩක් නෑ. ඉතින් ගන්න බැලේසිද. ඒක විදෙනවා. ඇඬෙනවා. ඒවා තියෙනවා නම් අර සබ්ජෙක්ට් එක ඇතුලේ හරි අපි ફોකස් කරලා තියෙන ඒ මූඩ් එක ඇතුලේ හරි කිසිම දෙයක් ඇතුලේ හිතින් ගන්න. සහ අඬවන්න. අඬවල කැලේ තියෙනවා මේක. ඒක නෙමෙයි කියන්නේ.
ඉතින් දුෂ්කරතා ඕනම විදිහට ඒ දුෂ්කරතා ටික තියෙනවා. ඒ වැඩේ වෙන්නේ මම ඒක දුෂ්කරතාවයක් කියලා මම ඒක ගන්නවා නම් ගන්නේ මගේ තියෙන දුර්වලකමක් ඒක. දුෂ්කරතාවයක් කියලා Tamanට එනවා නම් ෆීල් එකක් මම හරි දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ කියලා ෆීල් එකක් ආපු තැනදී එමිනා ෆේල්. මම එහෙම හිතන්නේ. මට එහෙම හිතන්න ඕනේ නෑ. දැන් අද මම මෙහෙම ඉන්නවා. ඒක තව විදිහකින් ඉන්න පුළුවන් විදිහට ඉන්නවා. ඒක ඇතුලේ දුෂ්කරතා කියන ඒවා මේ මම සතපාකට ගණන් ගන්නෙත් නෑ. මට වැඩකුත් නෑ. මට අදාළත් නෑ. මට පුළුවන් විදිහට ඉන්න. රංගන ශිල්පියෙක් විදිහට ජීවිතේ වැටුණු අවස්ථා නැද්ද? තියෙනවා. මම ලපටි සිද්ධියක් කියන්නේ ලපටි වැටිච්ච අවස්ථාවක් වුත් ඒ කියන්නේ දැන් කොළඹට ආපු මුල් කාලේ දැන් මම එන්නේ මම කැමති නළුවෙක් වෙන්න. ඒතකොට ඒ නළුවෙක් වෙන්න තියෙන එක මුඩ් එක හදලා තිබ්බේ ඉස්සර දැන් හලාවද ගත්තොත් හලාවද දැන් සාගර හෝල් එක තියෙනවා බර්ල් එක තියෙනවා චිත්‍රපටි බලලා අම්මසිරි විදිහට මාර්තුංග ජීවන්දලා ආගෙනilla පිස්සු වෙట్లా විකාර වෙච්ච කාලයන්නේ. ඒකට ඒ විකාර වෙච්ච කාලේ දැන් අර නළුවා කියන එක ඒක වෙන විදිහට තමයි ඔළුව තියෙන්නේ. මම ඒකට ආදරේ ලව් එකේ කැරක්ටර්. ඒක ලේසි මොනසලක් නෙමෙයි. ඔය නළුවෙක් වෙන්න තියෙන ආසාව ඇතුලේ මේකට ආවට පස්සේ තේරෙනවා මේ එහෙම ආසාව තිබ්බ බල කිසිම දෙයක් වෙන්නේ නැහැ. ආසාව තිබ්බ බලියට එහෙම කවුරු කියා කරන්නේ නැහැ. ආසාවක් තිබ්බ බලියට කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. එතකොට ඒකෙන් මම හිතපු දේ තමයි මේ මගේ ඔළුව මම කොහොමද හදාගන්නේ කියන්නේ. මම කොහොමද විෂයක් ඇතුලේ ඒ සබ්ජෙක්ට් එක ඇතුලේ මම කොහොමද දැනුවත් වෙන්නේ, ඒක මම කොහොමද හදාගන්නේ, මම කොහොමද ඒක ටයිම් එකක් දීගන්නේ කියන එක. අනුත් කියන කාරණාව මොන විදිහකට ආවද පස්සේ මට තේරිච්ච දේ තමයි එන දුක හිතෙනවා. හරි සෙන්සිටිව්, හරි අමාරුයි. දුක හිතෙනවා වැඩි. ඒවා නිකන් මේ ඒවා හිතෙන්නෙම මේ ඇයි මම හිතන විදිහට අනිත් කෙනාට හිතන්න බැරි මං කියන්නේ. ඇයි මම ලව් කරන තරමට අනිත් කෙනා ලව් කරන්නේ. ඇයි මම මෙච්චර මේව පස්සෙන් යන තරමට ඇයි එහෙම පස්සෙන් එන්නේ. ඒවා එහෙම සිද්ධි බරපන්තියෙන් තියෙනවා. ඒක නිකන් දැන් කිසි ඒක ඒකෝදිනේ පොත් 100ක් ලියන්න පුළුවන් සිද්ධි තියෙනවා. ඒකේ මම ආයෙ රීඩ් කරගත්ත කියලා තමයි. ඒ මොකක්වත් නෙමෙයි. නළුවෙක් කියන එක නෙමෙයි. මනුස්සෙක් කියන්නේ. නළුවෙක් වෙන්න ලේසි කියලා මම පස්සේ කාලෙක හොයාගත්තා. වයලතේ මම අමුතු වාගෙන ඉන්නේ මේක. තේරුම් ගත්තා නළුවෙක් වෙන්න ලේසි. නමුත් ඒක සයන්ස් එකේ විද්‍යාවක්. ඒක යම් ප්‍රමාණයකට අතපත ගාලා දෙන්න තමයි මම කියන්නේ. සුළු ප්‍රමාණයකට විශාල විෂයක්. ඒකට ඒ සුළු ප්‍රමාණයෙන් මම තේරුම් ගත්ත දේ තමයි නළුවෙක් වෙන්න හරිම ලේසි. ඒ මිනිස්සුෙක් වෙන්න තමයි. ඒකට මිනිස්සෙක් වුණාට පස්සේ ඉතින් ඕන සබ්ජෙක්ට් එකක් මම හිතනවා ගොඩ දාගන්න පුළුවන්. ඒ මනුස්සකම නැතිවෙච්ච තැනදී සියලු දේ අවශ්‍යයි. ඔබගේ රංගනය අගයමින් මෑත කාලයේදී දේශීය මෙන්ම විදේශීය සම්මාන කිහිපයක් ඔබට හමු වුණා. අපි ඒ ගැන කතා කරමු. එල්නාටි වේදිකා නාට්‍ය ගත්තොත් අවුරුදු ගානක සම්මාන ටිකක් තියෙනවා. එන්නේ අධ්‍යක්ෂණයට, රචනයට, උදවනලුවා, සහායනලුවා ඒ කියන ප්‍රධාන දායකයන් සම්මාන ටික හම්බෙලා තියෙනවා. එල්නාටි වල ගත්තත් ඉසල් කාපුනලුවා මානුවල් එකකිනෙමට හම්බෙලා තියෙනවා. ෆිල්ම් ගත්තොත් මම සීරියස් වැඩ කරපු ෆිල්ම් එකක් ෆ්‍රෙන්ච් පාන් ඒක ඇතුලේ මට විශාල දේවල් ටිකක් මම හම්බුනා.
ඒක ඇතුළේ මම හිතන්නේ මම නළුවෙක් වඩා මම ඒක ඇතුළේ ඒ මැදිහත් වෙච්ච දේශපාලනික කෑල්ල සහ මම සිවිල් මැදිහත් වුණු කෑල්ල තමයි මට ජල හම්බුනේ කියලා. ඒකෙදී සරසවි සම්මාන වල මම නැගෙන්න ඕන වුණා. ජනාධිපති සම්මාන වලේ නැගෙන්න නළුව හම්බුණා. හොඳම නළුවට නිර්දේශ වුණා. සිග්නි සම්මාන වල සහාය නළුව හම්බුණා. ඔසාක් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ හොඳ නළුවෙක් සම්මානයක් හම්බුණා. ඒ කියන්නේ ඔක්කොම හම්බුනේ එකම ෆිල්ම් එකේ. ඉන්ස්ට්‍රුමන්ට් වල කීපයක්. රංගන ශිල්පියෙකු ඔබ ප්‍රථම වට අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වන කලාකෘතියක වේදිකා නාට්‍ය විදිහට ගත්තොත් මම මේ කොළඹට ඇවිල්ලා පළවෙනි වේදිකා නාට්‍ය මම අධ්‍යක්ෂණය කරන්නේ මට දැන් 20 කිලෝ. කෙටි නාට්‍ය. ඊට පස්සේ සින්දු හයි බෝල්ස් වලයි එකක් කෙටි නාට්‍ය අධ්‍යක්ෂණය. ඊට පස්සේ ගුරු කියලා එකක් කරනවා. ඊට පස්සේ මගේ ඒ ඔක්කොම කෙටි නාට්‍ය. ඊට පස්සේ මම දිගු නාට්‍යයක් කරනවා අභිජනී කියලා. ඊට පස්සේ මම අභිජනීන් පස්සේ අනුරාධපුරේ අපි මම යානෝල් සහනාය කරනවා. ඒ අපි දෙන්න එකතුලා ඒ ටීම් එකක් එක්කම මෙන්න වැඩ කරනවා සුලංගනා කතාවක් කියලා. ඒ මියුසිකල් එක. අභිජනී මියුසිකල් එක. ඊට පස්සේ මම අන්තිමට නාටක කරනවා සූපර් රස්පුර වේදිකා නාට්‍ය. ඒක ට්‍රාන්ස්ලේෂන් එක. අය පළවෙනි ට්‍රාන්ස්ලේෂන් එක. ඒක කරලා ඒක රාජනාට්‍ය වෙනවා. යෝග නාට්‍ය වෙනවා. ඊට පස්සේ නාට්‍ය තේරෙනවා තියටර් ඔලිම්පික් ෆෙස්ටිවල් එකකට. තියටර් ඔලිම්පික් එක ලංකාවෙන් නියෝජනය කරන නාට්‍ය වෙනවා. මගේ නාට්‍ය මේ ඒ සූකරස් මොකින් කියලා නාට්‍ය. ඒකට අපි ඒ ෆෙස්ටිවල් එකට අපි යනවා. ඊට පස්සේ අපි මරාසා වේදිකා නාට්‍ය අපි ඊට පස්සේ අපි තියටර් කම්පැනි එකක් පටන් ගන්නවා. තියටර් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එක. ඉතින් අපි සෙට් එක එකතු වෙලා මරාසා කියන වේදිකා නාට්‍ය පටන් ගන්න දැන් කොරෝනා ප්‍රශ්නය ආවා. ඉතින් ඒක පොඩ්ඩක් දැන් නැවතිලා තියෙනවා. දැන් ෆ්ලැක්ෂන්ස් දීපත් පටන් ගන්න බෑස්තිලා තියෙනවා. මේ ඔක්කොම බේස් කියන්නේ බේස් කරන්නේ අපි අධ්‍යාපනය කියන කාරණා. ඉංග්‍රීසි කියන කාරණා. ඉතින් මොකක්ද ටිකක් කලාකෘතියක් අධ්‍යක්ෂණය කිරීමේදී පවතින සීමාවල් මට සීමාවක් නැහැ. මට කිසිම දෙයක් මම සීමාවක් තියාගන්නේ මම බනවගන්නේ කාට හරි අප්සෙට් එකක් දෙනවා එයාගේ අප්සෙට් එක. මට බල්ලා කියන්න ඕන බල්ලා කියලා කියනවා. වේසි කියන්න ඕන වේසි කියලා කියනවා. ඉතින් ඒක කලාකෘතියට අදාළව ඒක තනි වචනයක් විතර ගත්තොත් වේසිම තමයි බල්ලාම තමයි. නමුත් ඒක කෘතියට අදාළව ඒ වචන දාන්න වෙනවා නම් අපිට ඒකද අපි ඒවල ටී කරනවා නම් වාරණය අද ඒක මට අදාළ නැහැ. ඒක දැන් මගේ සමහර නාට්‍ය වාරණය කරලා තියෙනවා. ඒක පෙන්වන්න බැරි බෑ කියලා. බෑ කිව්වොත් මට කරන්න දෙන්නේ මම පෙන්වනවා. යම් සිතාගෙන පෙන්වන්න එපා කිව්වොත් ඒ නීතිමය විදිහට දක්වන්න මාව. එහෙම පෙන්වන්න නැති එහෙමවත් තියෙනවා. ඉතින් මට ඕන දේ සහ අපේ කණ්ඩායමට ඕන දේ විශ්වාස කරනවා අපි කොහොමද කරනවා. ඒක කාටද හිතට දෙනවා නම් හරි ගවර්න්මන්ට් එකට හිතට දෙනවා නම් හරි ඉන්න මිනිස්සුන්ට හිතට දෙනවා නම් හරි ඒක ළඟ දෙයක් නැහැ. කියන්න ඕන එක කියනවා. ඒ කියන්නේ කියන්න බැරි නම් නොකිය ඉන්නේ නැහැ. කියන්න පුළුවන් මාධ්‍යයක් වගේ මේ මාධ්‍ය දෙන්නේ තියෙනවා. අර කියන වාර්තා දාගන්නේ නැහැ. වැඩක් නැහැ. මින් ඉදිරියට ජීවිතේ ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බලාපොරොත්තු වල මෙහිමයි ඉතින් බලාපොරොත්තු කියන්නේ මම වැඩ විදිහට ගත්තොත් අපි අපේ ටීම් එකට අපි කම්පැනි එකක් විදිහට අපි වැඩ කරන දේවල් ඇතුලේ අපි මැගසින් එක ඩ්‍රාමා මැගසින් එක ඊට අමතරව චිත්‍රපටයක් කරන එක ෆිල්ම් ඩ්‍රාමාවක් කරන එක සාපි වේදිකා නාට්‍ය කරන එක ගොඩක් අපි අවුරුදු 5ක ප්ලෑන් එකක් තියෙනවා. අපිට ඒ ප්ලෑන් එක තුන අපි වැඩ කරන්නේ. ඉතින් ඒක බලාපොරොත්තු කියන්නේ ඒක තමයි. නමුත් ඒක හැබැයි මේ හැම දෙයක්ම තව පරම්පරාවකට ඊළඟ ජෙනරේෂන් එකට අපි ඇත්තට මොකද්ද කියන්නේ කියන කාරණා තමයි මේ හොයන්නේ. ඇත්ත කියන්නේ මොකක්ද කියලා. ඇත්ත කියලා දෙකක් නෑ. ඇත්ත කියලා එකයි තියෙන්නේ. ඒකෝට ඇත්ත මොකක්ද කියන එක අපි හොයන්න try කරනවා. ඒක ඇතුලේ අපි ඒකට එක එක දේ අතට බලනවා. අපි මැගසින් කරනවා, අපි නාට්‍ය කරනවා, අපි චිත්‍රපට ගන්න උත්සාහ කරනවා, අපි නාට්‍ය ගන්න උත්සාහ කරනවා. කොහොමද මේක මිනිසුත් එක්ක මේ ගන්නව තියාගන්නේ ඇත්ත කියන කාරණා. මේක තමයි ෆයිට් කරන්නේ. ඒක තමයි ආර්ට් පාවිච්චි කරන්නේ. තරුණ නළුවෙක් විදියට ශ්‍රී ලංකාවේ
වේදිකා නාට්‍ය යලි නගා සිටීමට හැකි බව ඔබ විශ්වාස කරනවා. මෙහෙමයි. මම විශ්වාස කරනවා. දැන් නමුත් ඉතිහාසය කරනවා ගත්තම අපිට තිබ්බ ප්‍රශ්න ඒක 50 දශකයේ අපි 60 දශකයේ අපිට තිබ්බ ප්‍රශ්න ඔක්කොම එකයි. කිසිම දෙයක් කිසිම තැනක වේදිකා නාට්‍ය කලාව වෙනස් වෙලා නැහැ. ඒ ප්‍රශ්න එකයි. ඕල් නැහැ. අවශ්‍ය ප්‍රතිපාදන නැහැ. සම්මාන වලින් පස්සේ නාට්‍ය ගිහින් විසි වෙනවා. ඒ ඔක්කොම ඒ කාලවල තිබ්බ ප්‍රශ්න. හැබැයි මේ වලට මැදිහත් වෙන්න පුළුවන් රාජ්‍ය මට්ටමේ මැදිහත් වෙන්න පුළුවන් පිරිසක් ඒ කාලේ ඉඳලා රාජ්‍යත් එක්ක ගනුදෙනු කරනවා. අපි දුම් කලාකරුවෝ කියලා ඔය ඉන්න සෙට් එකේ. ඒතකොට රාජ්‍යත් එක්ක ජනාධිපතිවරු එක්ක ඇමතිලත් එක්ක සංස්කෘතික අමාත්‍යාංශත් එක්ක මේ කලාකරුවෝ ඒ කාලේ ඉඳලා මේ ගනුදෙනු තියෙනවා. හැබැයි සතක් පහදරයක් වෙලා නැහැ. අර ප්‍රශ්න එහෙමමයි. හැබැයි විදිය වෙනස්. එතකොට දැන් මට ඒ ප්‍රශ්නය ආවට පස්සේ මම කියන්න පුළුවන් කියලා. හැබැයි මේ මිනිස්සු කිව්ව පුළුවන් කියලා. හැබැයි මුකුත් වෙලා නැහැ. කෙනෙක්. උන් දැන් වැඩේ තියෙන්නේ තැනකට ගියාට පස්සේ උන්ට ඕන දේ හම්බුනාට පස්සේ එතනින් යාර තමන් ආවේ මොකටද? මොකක් නිසාද ආවේ? ඇයි මෙතනට ආවේ? මොකක් කරන්නද ආවේ? ඒ ප්‍රශ්න ඔක්කොම අමතකයි. තමතුර හම්බුනාට පස්සේ ඒ දේවල් හම්බුනාට පස්සේ වරක්සාද හම්බුනාට පස්සේ ඔක්කොම අමතකයි. ඉතින් මම කියන්නේ එහෙම පඩත්තර පරම්පරාවක් අපි පිළිපස්සේ ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ හැසිරීමත් එක්ක බැලුවට පස්සේ මේක නගා සිටුනවද මේක බස්සනවද මේක උස්සනවද කියන එක මේ හරි විහිළුවක්. කියන්නේ කොන්දරේ පරම්පරාවක් එක්ක තමයි අපි ගණන් කරන්න වෙලා තියෙන්නේ. මහානඩු වෙන්න පුළුවන් මොකක්ද මේ හැම තිස්සෙම තමන්ගේ වාසියත් එක්ක තමන්ට මට කියන සීන් එක තමයි ඒගොල්ලෝ ඔක්කොම ප්‍රොජෙක්ට් හදන්නේ. ඒ ප්‍රොජෙක්ට් හදාගෙන ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩේ කරන්නේ. හැබැයි හිතනවා ඒගොල්ලෝ අගමැතිව සන්තෝෂ කරන්න ජනාධිපති සන්තෝෂ කරන්න අමාත්‍යාංශ සංස්කෘතික සන්තෝෂ කරන්න ඔක්කොම දේවල් කරන්නේ. දැන් තාමත් හිතන්නේ සංස්කෘතික අමාත්‍යාංශ සංස්කෘතිය කිව්ව ගාම හිතන්නේ අර වෙස් මුණක් තියෙන බෙර තියෙන. ඕක ගන්න තාම හිතන්නේ. වෙස් මුණු ටිකයි බෙර ටිකයි කම්මැටන් ටිකයි පින්නවට පස්සේ රටේ සංස්කෘතිය හරියි. දැන් පොලිස් බෝඩියෙත් පෙන්නන්නේ ඔය ටිකම. ඒක සංස්කෘතික අමාත්‍යාංශයෙන් පෙන්නන්නේ ඔය ටිකම. එතකොට ඒක උන්දන්නේ සංස්කෘතිය කියලා. නමුත් රටක දැන් කියන්නේ පාන්සිය. ඒ පොඩි උණු රටවල් තියෙනවා. සංස්කෘතිය කියන්නේ මොන මහන්සි වෙන්නේ සංස්කෘතික මිනිහෙක් හදන්න. ඒ රටවල් මහන්සි වෙන රටවල් දියුණුලා තියෙන සංස්කෘතික මිනිහෙක් හදන්න. සංස්කෘතික මිනිහ හදන්න නැතුව අනිත් අටමකල ඔක්කොම හදනවා. බිල්ඩින් හදනවා, පාරවල් හදනවා, ඔක්කොම හදනවා. බෑ මිනිහා හදන්නේ නැහැ. ඒ මිනිහා හැදුවොත් නම් උන්ට ගැලවෙනවා කියලා. ඒක මිනිහා හදන්නේ නැතුව අනිත් ඔක්කොම හදනවා. ඉතින් මේක වේදිකා නාට්‍ය කලාව ගැන යම්කිසි බලාපොරොත්තුවක් කරේ මේක සුදුද මුදේ වෙන තත්ත්වයකට එනවා කියන එක මුන් එක්ක නම් බිහිවක්. මුන්ට සංස්කෘතිය විදිහේ ඕනෙම නැහැ. කියන්නේ මුන්ට අදාළ නැහැ. මුන්ට ඕනි අර ලේල්ලන මජර ගහ ගන්න ජාතිවාදය උස්සගත්ත ගමන් මරා ගන්න මුන්ගේ ප්ලෑන් වලට හැසිරෙන්න පුළුවන් ඉත්තොටියක් තමයි මුන්ට ඕනේ. 225 කරණි 2.25 ලක්ෂයකට මෙහෙම වෙන්න එකම හේතුව තමයි ඔන්න කියන කාරණා. සංස්කෘතික මිනිහා උන් හදන්නේ නැහැ. උන්ට හැදුවොත් පාටි. සංස්කෘතික මිනිහා කියන එක 2.25 ලක්ෂයකට දෙන්නේ නැහැ. උන් හැදෙන්නේ නැහැ. ඒක තමයි ඡේදවාදය. ඒක මේ ඡේදවාදයේ දැන් මොන විදියෙන් හරි කියන්න ගියාම තේරුම් ගන්න පිළිසින් මම කියන්නේ 2.25 ලක්ෂය ගැන නෙමෙයි. තේරුම් ගන්න පිරිසක් ඉන්නවා. ඒ පිරිස තේරුම් ගන්නද? කොහොමද හදන්නේ? ඒගොල්ලෝ මේක ඇතුලේ මම කියන්නේ නැහැ වාට හැදෙන්න කියලා කියන්නේ නැහැ මම කියන්නේ මම හැදෙන්න. මම හැදුනට පස්සේ මට හැදෙන්න පුළුවන්. මට අවංකව හිතන්න පුළුවන්. මම දන්නා ඒක වෙනස් කරන්න පුළුවන් කියලා. ගොඩාක් හදන්න යනවා කට්ටිය. තමන් හැදෙන්නේ නැති. ඒකෙත් තමයි ඉතින් මේ වගේ රටවලට කෙලවිලා තියෙන්නේ. ඔබගේ විශ්වාසය වේදිකා නාට්‍ය ශ්‍රේෂ්ඨයේ නගා සිටුවීමට හැකි බව. ඒ සඳහා ඔබ දායකත්ව වෙන ආකාරය පැහැදිලි කරන්න. එහෙමයි මල්ලි දැන් මම දායකත්වයේ සපයනවා ගැන කියන්නේ අපි දැන් මම පෞද්ගලිකව දැන් මම අපේ ටීම් එක අමෙරිකාව ලංකාව ගෙනසින්න
අපි පටන් ගත්තා. අපි මූලික අරමුණුනේ අපි වේදිකා නාට්‍ය වෙනුවෙන් සහ අපි විශ්වාස කරන සබ්ජෙක්ට් එක වෙනුවෙන් අපි කොහොමද යූත් ෆෙස්ටිවල් එකෙන් ෆයිනල් රවුන්ඩ් එක නාට්‍ය රාජ්‍ය ෆයිනල් නාට්‍ය අපි කොහොමද ගම්මට්ටමේ මේ සංවිධානය කරන්නේ. ඒකට ඒ සංවිධානය කරන ප්‍රොසෙස් එකට අපි එකතු වෙලා කට්ටිය වැඩ කරනවා. නමුත් පාස්කු ප්‍රහාරෙත් එක්ක ඊපස්සේ ඔක්කොම චකබලාස් වෙනවා. ඒක ඊපස්සේ අපි තීරණය කළා නැහැ. අපි දැන් මැගසින් එකක් බලන්න කරනවා. රාම කියන මැගසින් යන්නේ රාම සබ්ජෙක්ට් එකට. ඒ කාලේ තිබ්බා මැගසින් කීපයක්. නමුත් අපිට මූලික මුමනාව තිබ්බේ මේ විෂය දින බරපතලකම වැදගත්කම සහ මිනිහෙකුට ඒක ඇතුලේ අපිට දෙන්න පුළුවන් උපරිම මැසේජ් එක දෙන්න සබ්ජෙක්ට් එක. ඉතින් ඒකෙදී අපි දැනට මැගසින් එක කරගෙන යනවා. දැන් හතරවෙනි කාලේ අපි ඒක දාගෙන ඒකට ප්‍රතිචාරයක් තියෙනවා සහ ගොඩක් දරුවෝ ගන්නවා සබුවෝ ගන්නවා. ඒකට අපි මහන්සි වෙනවා. ඉතින් ඒක ලේසි පාසු කර්තව්‍යයක් නෙමෙයි. තමයි ඔලු විනාශයි සල්ලම කිව්වේ. ඉතින් නමුත් මොන දේවල් තියාගෙන අපි ඒ දේ අපි කරන්නේ යනවා. අපිට මේක ලාභයක් කියන එකක් නෑ. ඇත්තම ලාභයක් නෑ. අපි ඒක හරි පොඩියකට ඒ අපිට විශ්වාස කරන පොඩියකට මේක සිද්ධ කරනවා. ඉතින් ඒක ඇතුළේ අපිට දෙන්න පුළුවන් මැසේජ් එකක් අපි දෙනවා. මේ මොහොතේ කරන්න පුළුවන් දරුවෝ වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් සහ විෂයක් වෙනුවෙන් අපිට මේ මොහොතේ කරන්න පුළුවන් දේ අපි මේ මොහොතේ අපි කරනවා. ඒ කියන්නේ ඒක කාරවත් කියන්න බෑ. ඒ නිසා අපි ඒකට වැඩ කරනවා. රංගන ශාස්ත්‍රයේ අලුතින් එකතු වීමට බලාපොරොත්තු වන තරුණයන්ට වේදිකා නාට්‍ය නාලුවේ රංගන ශිල්පියෙක් ඒ වගේම කෙටි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මෙහිමයි මම පණිවිඩ දෙන කෙනෙක් නෙමෙයි ඇත්තටම. පණිවිඩයකට වඩා පුළුවන් නම් මිනිස්සෙක් කියන්නේ කවුද කියන එක හොයගන්න. සහ අනිත් එක කිසිම දෙයකට ඇඳගන්න එපා. ඇඳගන්න කිසිම හේතුවක් නැහැ අපි වගේ මේ වගේ දුපතක ඉන්න මිනිස්සුන්ට. මොකද ඉන්දි කට්ටක්වත් මේ රටේ හදන්නේ නැහැ. හැම අටමඟලෙම පිටින් ගියේ. මේ දින සබ්බ සකාරමනාම විකුණුලා තියෙනවා. ඉතින් ඇඳගන්න කිසිම හේතුවක් නැහැ අපිට. අපි ඒ තරම් දුප්පත් ජාතිය. ඒ නිසා ඇඳගන්න නැතුව මනුස්සයෙක් විදියට හැසිරෙන්න. ඒකට ඒක ඇතුලේ මේ වෙන දේවල් ඕනේ නැහැ. හම්බෙන්න ඕන දේවල් ටික හම්බෙන්න. ඔබ මෙතෙක් ආ ගමන් මඟ තුල ඔබගේ සාර්ථකත්වයට දායක වුණු පාර්ශ්වයන් ගැන කතා කරමු. ඇත්තටම මගේ අම්මා තාත්තා සහ මගේ සහෝදරයෝ පස් දෙනා. ඒගොල්ලෝ ලොකු දායකත්වයක් සපයලා තියෙනවා. දායකත්වය සපයලා කියන්නේ ඇත්තටම මේක නිකන් මේ දායකත්වයකට වඩා ඒගොල්ලෝ නිකන් මගේ වචනයක් නෑ. ඇත්තටම මේගොල්ලෝ මට ඒ දීපු සපෝට් එකට කියන්නේ. සහ මගේ පවුලේ මගේ සහෝදරයෝ පස් දෙනයි මගේ අම්මයි තාත්තයි. ඊට අමතරව මගේ යාළුවෝ මට ඉන්නේ මම විශ්වාස කරන මට ඉන්නේ මම ආශ්‍රය කරන්නේ මගේ යාළුවෝ ආශ්‍රය කරනවා. ඒ යාළුවෝ අතරේ මාත් එක්ක ඉන්න යාළුවෝ යනවා. ඒක ඇත්තට ඉන්න දරන ඉන්නේ නැහැ කවුරුත් මාත් එක්ක අඳන්නේ. එන්නේ මගේ මේ මොහොතේ මගේ යාළු සම්බන්ධකම් මගේ යාළුවෝ කියන කන්සෙප්ට් එක මම දාපුව විශ්වාස කරනවා. යාළුවෝ නිසා තමයි යාළුවෝ නිසා මම හරි දේවල් ටික මම පැහැදිලිව වෙනවා. ඉතින් මම යාළුකම් වලට ඒ මුචකම් වලට මම පට්ටාදරේ මගේ යාළුවෝ සාමයේ දිනද ගාත්‍රි දරුවෝ ඒගොල්ලෝ සපෝට් එකක් දෙනවා.
අවසාන වශයෙන් අපි ජයන් අයියට ස්තුතිවන්ත වන ගමන් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථකව කර ගැනීමට ඔහුට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. එසේනම් තමන්ගේ අපේක්ෂාවන් හා හීන යථාර්ථයක් කර ගැනීමට වෙරදන්න තවත් අභියෝගාත්මක චරිතයක් සමග යළි මුණ ගැනීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. එතෙක් ඔබට ජයග්‍රහී අනාගතයක්.